ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සහ ආයතනාධිපති සීතාවක ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද කනම්පැල්ලේ සුමනනන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් දෙහි ඕවිට මල්වරුසාව පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්ණී ඒ.ජී. පොඩිමැණිකේ මෑණියන් කටුවැව වීරකැටිය පදිංචි පුෂ්පා දයාකාන්ති රාජපක්ෂ මහත්මිය අලව්ව නවතල්වත්ත තුඹුල්ල පදිංචි එල්.ඩී. ධර්මදාස මහතා අම්පාර ගුරුපුර පදිංචි සමන් ලීලා වීරකෝන් මහත්මිය බත්තරමුල්ල කන්දවත්ත පාර පදිංචි එස්.ඒ. කාර්යවසම් මහත්මිය වාද්දුව මාවල දකුණ පදිංචි පී.ඩී. මාලනී පී. පෙරේරා මහත්මිය කොස්ගම තාවල්ගොඩ පදිංචි ටී.ඒ. උපාලි සරච්චන්ද්‍ර මහතා සහ එස්.කේ. කරුණාවතී මහත්මිය සදහැවතුනි මෙම ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මායු සූත්‍රය ඇසුරු කරගෙනයි. දැන් අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුම්බේ නිවාසං යෝ වේදී සග්ගාපායංච පස්සති අතෝ ජාතික්කයං පත්තෝ අභිඤ්ඤාවෝ සිතෝ මුනි චිත්තං විසුද්ධං ජානාති මුත්තං රාගේහි සබ්බසෝ පහින ජාති මරණෝ බ්‍රහ්මචරියස්ස කේවලී පාරගෝ සබ්බ ධම්මානං බුද්ධෝ තාදි පෞච්චති ධර්ම ශ්‍රවණාබිලාසී සදහවත් වාසනාවන්ත පින්වත්නි, සිරිත් පරිදි ජාතික ගුවන්විදුලිය මගින් විසුරුවා හරිනු ලබන රාත්‍රී ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට ඔබ සෑම දිනම සූදානම් වන්නේ. ලෝතර බුදුපියාණන් වහන්සේ ලෝකවාසී සත්වයා පිළිබඳව පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් නෛර්යානික ශ්‍රී සද්ධර්මය විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් මත ගොනු වෙලා පවතින. මේ ලෝකයට පහළවන සියලුම බුදුවරයන් වහන්සේලා සත්වයාට පවත්වන අනුශාසනාව තමයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං කියන මේ අනුශාසනාව සියලු පාපයන්ගෙන් වෙන්ව කුසල් උපදවමින් ඒ වගේම විශේෂයෙන්ම තමන්ගේ සිතේ පාරිශුද්ධත්වයේ පිණිස හිතේ දියුණුව පිණිස ක්‍රියා කළ යුතුයි කියන කාරණාව තමයි මේ සියලුම බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. පුද්ගලයාගේ සිත තුළ පවතින රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මාන, මද ආදී ක්ලේශ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කර ගැනීම විශේෂයෙන්ම අප විසින් කළ යුතු වෙනවා. ඒ ක්ලේශ ධර්මයන් අපේ සිතේ රැඳී පවතින තාක්කල් සිත අපිරිසුදුයි. ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් මේ විවිධාකාර ක්ලේශ ධර්මයන් දුරු කර ගැනීමට, ප්‍රහීන කර ගැනීමට මහත් පිටු බලයක් ලැබෙන. එනිසා පින්වත් සෑම දෙනාම ඒ මානසික පිරිසුදු භාවය පිණිස හේතු වෙන, මානසික සංවර්ධනයට හේතු වෙන වටිනා පින්කමක් සිදු කර ගැනීමට බලාපොරොත්තු වන්න. වර්තමාන කාල සීමාව අපි සෑම දෙනාටම අත්දකින්නට ලැබෙන්නේ විපත්ති බහුල කාල සීමාවක් හැටියට. යම් යම් වසංගත රෝගී තත්ත්වයන්, ඒ වගේම විවිධාකාර ව්‍යසන විපත්ති,
මේ කාල සීමාවේ බහුල වශයෙන් දකින්නට ලැබෙන. විශේෂයෙන්ම අපි කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවිච්ච කොවිඩ් වසංගත තත්ත්වය නිසා අපේ ලංකාව පමණක් නෙමෙයි මුළු මහත් ලෝකයේම මහත් වෙනසකට පත් වුණා. පින්වත්නි, මේ කොරෝනා වසංගත තත්ත්වය විශේෂයෙන්ම අපිට අපේ ජීවිතය පිළිබඳව ආපසු හැරිලා බලන්නට මඟ පෙන්වන තත්ත්වයක් හැටියට කල්පනා කරන්නට ඕනේ. ඒ වගේම ස්වභාව ධර්මය අපිට පෙන්වුම් කරන්නේ යම් යම් ආකාරයේ අරමුණු පෙරදරි කරගෙන විශේෂයෙන්ම කාම සම්පත් පසුපස හඹා යෑම, ඒ වගේම අසීමිත ආසාවන් පසුපස හඹා යෑම හරියට මිරිඟුවක් පසුපස යාම හා සමානයි. ඒ නිසා කවුරුත් මානුෂික ගුණාංග පෙරදරි කරගෙන කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, පරෝපකාරය වැනි වටිනා උතුම් ඒ ගුණාංග තමන්ගේ හදවතේ ඇති කරගෙන තම තමා විසින් ස්වයං විනයක් ඇති කරගෙන කටයුතු කිරීමෙන් තමයි මේ අභියෝග, මේ ගැටලු ජය ගැනීමට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ සඳහා උපකාර වන වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමට ඔබ හැමදෙනාම සූදානම් වුණේ. අද ධර්මානුශාසනාව සඳහා මා මාතෘකා කරගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයට අයත් බ්‍රහ්මායු සූත්‍ර දේශනාව. බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණයාට දේශනාවකට වදාළ බැවින් මේ සූත්‍ර දේශනාව හඳුන්වනවා බ්‍රහ්මායු සූත්‍රය. පින්වත්නි, එක් කලෙක අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ 500ක භික්ෂු පිරිසක් පිරිවරාගෙන විදේහ ජනපදයේ චාරිකාවේ වැඩම කළා. මේ විදේහ ජනපදයේ මිතිලා කියන එහෙම නැත්නම් මේලු නුවර වාසය කළා බොහොම ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙක් බ්‍රහ්මායු නමින්. මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වයස අවුරුදු 120ක් පමණ වයස්ගත. ඒ වගේම ත්‍රිවේදෙහි ප්‍රාරප්‍රාප්ත බ්‍රාහ්මණයෙක්. තේන කෝපන සමයේන බ්‍රහ්මායු නාම බ්‍රාහ්මනෝ මිතිලායන් පටිවස්සති. ජින්නෝ වුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුප්පත්තෝ වීසති වසසතිකෝ ජාතියන් තින්නං වේදගු පාරගු තනිගහන්ඩු කෙටුභානං ආදී වශයෙන් මේ දේශනාවේ සඳහන් වෙන්නේ ඔහු බොහොම වයස්ගතයි. උපතින් අවුරුදු 120ක් පමණ වයස්ගත. ඒ වගේම සම්භාවනීය ජීවිතයක් ගත කරපු ත්‍රිවේදෙහි පරප්‍රාප්ත විවිධ ශාස්ත්‍රයන්හි නිපුණ අංගලක්ෂණ ශාස්ත්‍රය, ඒ වගේම විවිධාකාර ශිල්ප ශාස්ත්‍රයන්හි නිපුණ බ්‍රාහ්මණයෙක් තමයි මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මිතිලා ප්‍රදේශයේ චාරිකාවේ වැඩම කරන අවස්ථාවේදී මේ බ්‍රාහ්මණයාට දැනගන්නට ලැබුණා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමින් කෙනෙක් මේ විදේහ රටට පැමිණිලා මේ මිතිලා ප්‍රදේශයේ වැඩ වාසය කරන.
විශාල ජනතාවක් උන්වහන්සේගෙන් බණ අහන්නට යනවා. උන්වහන්සේගේ කීර්ති ഘോഷාව මේ ප්‍රදේශයේ පුරාම පැතිරිලා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ වැඩම කරවීම අහන්නට ලැබුණ මේ බ්‍රාහ්මණයා තමන්ගේ අතවැසියෙකුට කතා කරලා මේ අතවැසියා උත්තර කියන මානවකයා. ඔහුට කතා කරලා කියනවා, පින්වත් දරුව, මේ ලෝකේ බුදුවරු නම් බොහෝම දුර්ලභයි. ඒ වගේම කාලෙකින් මෙලොවට පහළ වෙන උත්තමයන්න් වහන්සේ නමක්. ඒ උතුමන් වහන්සේ මෙන්න මේ වගේ ලක්ෂණයන්ගෙන් යුක්තයි. තං කෝපන භගවන්තං ගෝතමෝ එවං කල්යාණෝ කිත්තිසද්දෝ අබ්බුග්ගතෝ ඉතිපිස්සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඒ කාන්තයෙන්ම ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කීර්තිය ගුණඝෝෂාව මේ ප්‍රදේශයේ පැතිරලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ අරහං සම්මා සම්බුද්ධාදී ගුණයන්ගෙන් යුක්ත උතුමන් වහන්සේ නමක්. ඒ නිසා ඔබ මේ කියන කාරණාව සත්‍යද කියලා දැනගෙන එන්න මේ උත්තර මානවකයාට සඳහන් කළා. ඒ වෙලාවේ ඔහු උත්තර මානවක බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගෙන් අහනවා, ඇදුරුතුමනි, මම කොහොමද උන්වහන්සේව හඳුනාගන්න? මානවකය බුදුවරයෙක් හඳුනාගන්නට, බාහිරෙන් හඳුනාගන්නට විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ අතර ඔබ දන්නවා අංග ලක්ෂණ ශාස්ත්‍රය. මේ ලෝකේ පහළ වන ශ්‍රේෂ්ඨ උතුමන්ට පිහිටන මහා පුරුෂ ලක්ෂණ 32ක් අපේ ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. පළමුව ඔබ මේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව පරීක්ෂා කරන්න. ඒ වගේම එයින් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ තැනැත්තා, මේ සඳහන් කරන තැනැත්තා ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ කියන නාමයෙන් හඳුන්වන්නට පුළුවන් කෙනෙක්ද? එහෙම නැත්නම් ඒ තැනැත්තා සම්මා සම්බුද්ධ නාමයෙන් පෙනී සිටින වෙනත් කෙනෙක්ද කියලා හරියට හඳුනා ගන්නට පුළුවන්. ඒ අනුව පින්වත්නි, උත්තර මානවකයා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන ස්ථානයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පිහිටපුයේ මහා පුරුෂ ලක්ෂණ එකින් එක පරීක්ෂා කරන්න පටන් ගත්තා, විමසන්න පටන් ගත්තා. ඒ අනුව ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුප්පතිට්ඨිත පාදෝකෝ පනසෝ භවං ගෝතමෝ, ඒ භාග්‍යවතුන් වහන්සේ මනාව පිහිටි පාද ඇත්තේ වෙයිද? මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පින්වත්නි අපේ දේශනාවේ සඳහන් වෙනවා. මහා පුරුෂ ලක්ෂණ පිහිටන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට. ඒ මහා පුරුෂ ලක්ෂණ යම් කිසි කෙනෙකුට පිහිටනවද, ඒ තැනැත්තා පැවිදි භාවයට පත් වුණොත් ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එසේත් නොමැතිනම් ගිහියන් අතර ශ්‍රේෂ්ඨතම පාලකයෙක් බවට, සක්විති රජතුමා බවට පත් වෙන්නේ මෙබඳු උතුමන් වහන්සේ නමක්. ඒ නිසා මේ ලක්ෂණ එකින් එක විමසන්න පටන් ගත්තා. ඒ අනුව සුප්පතිට්ඨිත පාද කියලා සඳහන් වෙන්නේ උන්වහන්සේගේ පාවල පිහිටීම. ඒ පා මනාව පොළොවට ස්පර්ශ වන, මැදින් උඩට නැමුණු, එහෙම නැත්නම් කොටසක් පමණක් පොළොවේ පිහිටන ස්වභාවයක් නෙවෙයි. මනාව පොළොවේ පිහිටන සුප්පතිට්ඨිත පාද.
ඒ වගේම හෙට්ටා පාදතලේසු චක්කානි හොන්ති සහස්සරාණි සනේමකානි සනාභිකානි උන්වහන්සේගේ යටිපතුල්වල චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත වෙනවා. දහසක් අර ඒවාගේම නේමි සහිත නැබ සහිත මේ චක්‍ර ලක්ෂණයන් පිහිටනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාවල යටිපතුලේ. ඒවාගේම ආයත පන්හි දික් විළුඹ ඒවාගේම දීගාංගුලි දික් ඇඟිලි මුදුතල හත්තක පාදා ඒවාගේ විශේෂයෙන් මුරුදු අත්පා ඔය විදිහට පින්වත්නි මහා පුරුෂ ලක්ෂණ 32ක් පිළිබඳව අපේ සූත්‍ර දේශනාවල විශේෂයෙන් මේ බ්‍රහ්මාය සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට මේ ලක්ෂණ එකින් එක මේ උත්තර මානවකයා විමසා බැලුවා. ඒවා බොහෝ දුරට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ප්‍රදර්ශනය වෙනවා. නමුත් පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පිහිටන විශේෂ ලක්ෂණ දෙකක් ඒවාගේම ශරීර අභ්‍යන්තරයට පිහිටන ලක්ෂණ දෙකක් පවතිනවා. මේ ලක්ෂණ දෙක මේ උත්තර මානවකයාට දැක ගන්නට අපහසුයි. බාහිරින් පවතින අනික් සෑම ලක්ෂණයක්ම ඒ සඳහන් කරන ආකාරයට සුවන්න වන්නෝ සුකුමච්ඡවි ඒක එක ලෝමතා ආදී වශයෙන් සඳහන් වෙන උන්වහන්සේගේ ශරීරයේ වර්ණය බොහොම රන්වන් ස්වර්ණ වන්න ශරීරයක්. ඒ වාගේම ලෝම පිහිටන්නේ එක රෝම කූපයක එකක් පමණයි. ඒ වාගේම උද්දග්ග ලෝමෝ උඩු අතට හැරුණු ලෝම. ওই විදිහට මේ මහා පුරුෂ ලක්ෂණ එකින් එක පරීක්ෂා කළා. නමුත් උන්වහන්සේගේ ශරීර අභ්‍යන්තරයේ පවතින ලක්ෂණ දෙකක්. එකක් තමයි පින්වත්නි පහූත ජීවහා. උන්වහන්සේගේ දිව පළල් දිවක් හැටියටයි සඳහන් වෙන්නේ. ඒකම කෝසෝහිත වත්තුගුයිහ. උන්වහන්සේගේ පුරුෂ නිමිත්ත එය කෝෂයක් තුළ පිහිටීමක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ නිසා මේ ලක්ෂණ දෙක මේ උත්තර මානවකයාට දැක ගන්නට ලැබුණේ නැහැ. ඔව් ඒ නිසා ඒ පිළිබඳව බොහෝම විපිරිසර භාවයට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ සමීපේ උන්වහන්සේ සමග කතා බස් කරමින් පිළිසඳරේ යෙදෙමින් ඉන්න අවස්ථාවේදී තමයි මේ ලක්ෂණ එකින් එක බැලුවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මොහුගේ අදහස දැනගෙන පින්වත්නි උන්වහන්සේ විශේෂයෙන් මේ ලක්ෂණ දෙකත් ප්‍රකට වෙන ආකාරයට මේ මානවකයාට දැක ගන්නට පුළුවන් වෙන ආකාරයට උන්වහන්සේ සැලැස්සුවා. විශේෂයෙන්ම උන්වහන්සේගේ දිවෙන් දෙකන් සිදුරු පිරිමැදීමත් ඒ වගේම නාස් සිදුරු පිරිමැදීමත් ඒකම නලල දක්වා උන්වහන්සේගේ ඒ පළල් දිව විහිදුවමින් මේ මානවකයාට දැක ගන්න සැලැස්සුවා. ඒකම පින්වත්නි 이르දි ප්‍රාතිහාරයක් මගින් කෝසෝහිත වත්තුගුයිහ කියන ඒ ලක්ෂණයත් පෙනෙන්නට සැලැස්සුවා. කෙසේ නමුත් උත්තර මානවකයා තේරුම් ගත්තා මේ මහා පුරුෂ ලක්ෂණ 32ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පවතින. එනිසා පින්වත්නි එතනින් පසුව මේ මානවකයා කල්පනා කළා දැන් ඒ ලක්ෂණ හරි. නමුත් බුදුරජාණන් වහන්සේගේ චර්යාව හැසිරීම් රටාව කෙබඳුද කියලා මම විමසන්නට ඕන. පරීක්ෂා කරන්නට ඕන. ඒ අනුව පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ හැසිරීම් රටාව පරීක්ෂා කරන්නට පටන් ගත්තා. උන්වහන්සේ ධර්ම දේශනාවන් පවත්වන අවස්ථාවේදී ඒ වගේම පිළිසිගා වැඩම කරන අවස්ථාවේදී වැඩ ඉන්න අවස්ථාවේදී සක්මන් කරන අවස්ථාවේදී ඒකම උන්වහන්සේ දන් වළඳන අවස්ථාවේදී ඔය හැටියට පින්වත්නි ඒ අවස්ථාවන්හිදී හොඳට
බුදුරජාණන් වහන්සේගේ චර්යා ලක්ෂණ හැසිරීම් රටාව පරීක්ෂා කළා. ඒ කාලේ පින්වත්නි සුළු කාලයක් නෙමෙයි. අටුවාවේ සඳහන් වෙන්නේ 7 මාසක්. මාස 7ක් පමණ බුදුරජාණන් වහන්සේ ඇසුරෙහි ඉඳිමින් මේ උත්තර මානවකයා මේ බුදුරජාණන් වහන්සේගේ චර්යා ලක්ෂණ පරීක්ෂා කළා. කෙසේ නමුත් පින්වත්නි මේ සියලු ලක්ෂණ පරීක්ෂා කරලා ඊළඟට තමන්ගේ ඇදුරුතුමා ළඟට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ළඟට ගිහිල්ලා මේ උත්තර මානවකයා සඳහන් කරනවා ඇදුරුතුමනි ඒකාන්තයෙන්ම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. ඒ නිසා මෙන්න මේ වගේ ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණ 32ම මම නිරීක්ෂණය කළා. ඒ වගේම උන්වහන්සේගේ හැසිරීම් රටාව ඉතාමත්ම සාන්ත ඒ වගේම තැම්පත් හැසිරීම් රටාවක්. බුදුවරයෙක් හැටියට අපේ පොතපතේ සඳහන් වෙන්නේ සියලුම ලක්ෂණ වලින් යුක්තයි කියලා සඳහන් කළාට පස්සේ මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා තමන් වාඩි වෙලා හිටපු අසුනෙන් නැගිට්ටා. නැගිටලා තමන්ගේ උතුරු සළුව ඒකාංශ කළා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දෙසට নমස්කාර කළා. ඒවං උත්තේ බ්‍රහ්මායු බ්‍රාහ්මනෝ උට්ටායාසන උත්තරාසංගං කරිත්වා යේන භගවා තේනාංජලින් පනාමෙත්වා තික්කත්තුන් උදානං උදානේසි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිසාවට හැරිලා নমස්කාර කරනවා. ඒ වගේම උදන් ඇනීමක් කරනවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරනවා කියලා ඔය හැටියට নমස්කාර කරලා බ්‍රාහ්මණයා අධිෂ්ඨාන කරගත්ත මම බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේගෙන් බණ අහනවා කියලා. ඒ අනුව පින්වත්නි මේ අවධිය වෙනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ මේ විදේහේ මීතිලා කියන ප්‍රදේශයේ පින්වත්නි මඛාදේව අඹවන්නේ. ඉතින් බ්‍රහ්මායු බ්‍රාහ්මණයා මේ ගමන සඳහා පිරිවර සහිතව තමන්ගේ ගෝලබාලයින් ආදී සෑම දෙනාම එකතු කරගෙන මේ ගමනට පිටත් වෙලා ගියා. මේ අඹවණයට ඇතුල් වෙලා ඔහු කල්පනා කරනවා මාවැනි කෙනෙක් මාවැනි වයෝවෘද්ධ ත්‍රිවේදෙහි පරප්‍රාප්ත ඒ වගේම සියලු ශිල්ප ශාස්ත්‍රවල පරතරට ගිය උතුමන් වහන්සේ උත්තම කෙනෙක් මම. ඒ නිසා මම එක්වරම බුදුරජාණන් වහන්සේගේ සමීපයට යෑම නුසුදුසුයි. පණිවිඩකාරයෙක් මාර්ගෙන් බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා ඔබ වහන්සේ බැහැ දකින්න පැමිණලා ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී මේ පණිවිඩකාරයාට කියන හොඳයි බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමාට මා ළඟට පැමිණෙන්න කියලා. එහෙම පින්වත්නි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා নমස්කාර කරලා මේ බ්‍රාහ්මණයාත් අර තමන්ගේ ශිෂ්‍යයා හැම නැත්නම් ගෝලයා සඳහන් කරපු ඒ ලක්ෂණ විමසන්න පටන් ගත්තා. මේ කියපු ලක්ෂණ ඇත්තද කියලා. නමුත් ඒ ලක්ෂණ හරියාකාර ඔහුටත් අර සඳහන් කරපු ආකාරයට මහා පුරුෂ ලක්ෂණ සියල්ලම දැක ගන්න බැරි වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා යේතේ ද්වත්තිංස සුතා මහා පුරුෂ ලක්ෂණ සබ්බේතේ මම කායස්මින් ආදී වශයෙන් ඒ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බ්‍රාහ්මණය ඔය සඳහන් කරන ලක්ෂණ මගේ ශරීරය තුල මගේ ශරීරේ දක්නට ලැබෙනවා. ඒ නිසා සැක ඇති කර ගන්නට එපා. ඒ වගේම පින්වත් බ්‍රාහ්මණය අභිඤ්ඤයං අභිඤ්ඤාතං ඒ ලක්ෂණ වලට වඩා මම අවබෝධ කරගන්නට තියෙන සියලුම ධර්මයන් අවබෝධ කරගත්තා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බන්ත භාවිතං
පහා තබ්බම් පහී නම් මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ අවබෝධයට. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටයි සම්මා සම්බුද්ධ යනුවෙන් සඳහන් වෙන්නේ. ඒ නිසා ඒ චතුරාර්ය සත්‍ය සම්බන්ධව අවබෝධය උන්වහන්සේ මේ අවස්ථාවේදී පැහැදිලි කරනවා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං, දැනගත යුතු මේ ලෝකයේ දුක පිළිබඳව මම දැනගත්තා. ඒ වගේම ඒ දුක හට ගැනීමට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන මේ සියල්ලම අවබෝධ කරගත්තා පමණක් නෙමෙයි, ඒ සත්‍ය සම්බන්ධයෙන් කළ යුතු සියලු කාර්ය මම නිම කළා කියලා තමයි සඳහන් කරන්නේ. භාවේ තබ්බංච භාවිතං, වැඩි යුතු ඒ මාර්ගය, අරි අටඟි මග ආදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආදිය මම වැඩුවා. පහතබ්බම් පහී නම්මේ, ඒ වගේම පින්වත් බ්‍රාහ්මණය, මේ ලෝකේ දුරු කළ යුතු, ඒ වගේම දුක උපද්දවන තණ්හාව, අවිද්‍යාව ආදී මේ සියලු ඒ ක්ලේශ ධර්මයන් මම දුරු කළා. පහතබ්බම් පහී නම්මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ, එබැවින් බ්‍රාහ්මණය මම බුද්ධ නම් වෙනවා. බාහිර වශයෙන් ඔබ විමසපු ඒ ලක්ෂණ පමණක් නෙමෙයි, මගේ ආධ්‍යාත්මික වශයෙන් මෙන්න මේ ලක්ෂණ දකින්නට ලැබෙනවා කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ බමුණට කියනවා, දිට්ඨ ධම්ම හිතායච සම්පරා හිතායච කථාවකාසෝ පුච්චස්සු යංකින්චි අභිපත්තයන්ති. ඔබට ඔබේ මෙලොව පරලොව යහපත පිණිස දැනගන්නට දෙයක් තියෙනවා නම් මගෙන් දැනගන්න, විමසන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ බමුණට දැනුම් දුන්නා. පින්වත්නි, මේ බමුණා ඉන් පසුව තවත් ප්‍රශ්න මාලාවක් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. පින්වත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ, මේ ලෝකේ බ්‍රාහ්මණයෙක් වෙන්නේ කෙසේද? ඒ වගේම කතං භවති වේදකු, මේ ත්‍රිවේදය සාක්ෂාත් කරන්නේ කෙසේද? ඒ වගේම තේ විජ්ජාබෝ කතං හෝති, ත්‍රිවිද්‍යාව සම්පූර්ණත්වයට පත් කරන්නේ කෙසේද? පිරිසුදු භාවය ඇති කරගන්නේ කෙසේද? මුනිවරයෙක් වෙන්නේ කෙසේද? ඒ වගේම බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරන්නේ කෙසේද? ඒකම බුද්ධ කියන මේ தත්වයට පත් වෙන්නේ කවුද? ඒ වගේ මෙහි ලක්ෂණ මොනවාද කියලා මේ බමුණා ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ සඳහා ලබා දුන්න පිළිතුරු ටික ඇතුළත් ගාථා පාඨය තමයි මා මුලින් මාතෘකා පාඨයේ හැටියට තබන්නට යෙදුනේ. පුබ්බේ නිවාසං යෝ වේදී සග්ගා පායංච පස්සති. යම් කිසි කෙනෙක් පෙර විසූ කඳ පිළිවෙල ප්‍රකාශ කරනවාද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පින්වත්නි පවතින විශේෂ හැකියාවක් තමයි තමන් වහන්සේගේ හා අනිකුත් සත්වයන්ගේ පෙර විසූ කඳ පිළිවෙල, පෙර තමන් ඉපදලා හිටපු ආකාරය, ඒ වගේම ජීවත් වෙච්ච ආකාරය, මිය පරලෝ ගිය ආකාරය ආදී වශයෙන් මේ ආත්ම භාවවල කියලා හඳුනා ගැනීමේ ලක්ෂණය, දැන ගැනීමේ ලක්ෂණය බුදුරජාණන් වහන්සේට පවතින. ඒ නිසා පුබ්බේ නිවාසං යෝ වේදී සග්ගා පායංච පස්සති. ඒ වගේම සත්වයින්ගේ සුගතිගාමී වීම හා දුගතිගාමී වීම, එහෙම නැත්නම් දෙව්ලොව හා මනුස්ස ලෝක, දෙව්ලොව හා දුගතිවල ඉපදීම, අපායේ ඉපදීම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්න. මේකට අපි සඳහන් කරනවා පින්වත්නි චුතූපපාත ඥානය කියලා. ඒ චුතූපපාත ඥානය සත්වයින් මරණයට පත් වෙලා එක ආත්ම භාවයකින් චුත වෙලා ගිහිල්ලා තවත් ආත්ම භාවයක උපදින.
ඒ ඉපදින සත්වයන්ගේ ස්වභාවය විශේෂයෙන්ම දෙව්ලොව උප්පත්තිය ලැබපු දෙවියන්ගේ ඒ ස්වභාවයන් පිළිබඳව නරකයේ උප්පත්තිය ලැබපු නිරිසතුන්ගේ ස්වභාවයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒක තමයි මෙතන සඳහන් කරන්නේ. අර දේවදූත සූත්‍රයේදීත් වර එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මම සතරමං හන්දියක වාසය කරන පුද්ගලයෙක්. ඒ සතරමං හන්දියේ ඒ ස්ථානවලට මේ නිවසෙන් ඒ නිවසට ඒ නිවසෙන් මේ නිවසට ඒවාගේම මේ ආදී වශයෙන් ඒ ආත්ම භාවයෙන් ආත්ම භාවයට ගමන් කරන සත්වයන් පිළිබඳ උන්වහන්සේ දකිනවා. අර සතරමං හන්දියේ වාසය කරන මැද සිටින තැනැත්තා ඒ සතරමං හන්දියේ ඒ ස්ථානවලට පුද්ගලයන් ගමන් කරන ආකාරය දකිනවා වගේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සත්වයන් අපායේ උපදින හැටිත් ඒ වාගේ මේ අපායේ දුක් විඳලා ඊළඟට එයින් මිදලා සුගතිගාමී වෙන හැටිත් සුගතිගාමීව වාසය කරන සත්වයන් අපායටපත් වෙන හැටිත් දකින්නවා කියලා සඳහන් කළේ. ඒ වගේම ඊළඟට සඳහන් කරනවා අතෝ ජාතික්කයන් පත්තෝ. ඊළඟට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජාතිය ශය කළා. ඉපදීම ශය කළා. උන්වහන්සේ ඉපදීම දුරු කරපු ආකාරය එහෙම නැත්නම් නතර කරපු ආකාරය සම්මා සම්බුද්ධත්වයට පත් වූ අවස්ථාවේදීම පැහැදිලි කළා. මගේ නැවත ඉපදීමක් නැහැ නත්තිදානි පුනබ්බව. ඒ නිසා නැවත ඉපදීමක් ඇත්තේ නැහැ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ වගේම අභිඤ්ඤා වෝසිතෝ මුනි. අභිඤ්ඤා කියලා සඳහන් වෙන්නේ පින්වත්නි ෂඩ් අභිඤ්ඤාවන්. මේ දේශනාවේ සඳහන් වෙනවා ඉද්දිවිද දිබ්බසෝත දිබ්බචක්කු පරචිත්ත විජානන පුබ්බේ නිවාස හා ආශ්‍රවක්ෂය කියන මෙන්න මේ අභිඥාවන් දැනීම අතර ශ්‍රේෂ්ඨතම දැනීම උන්වහන්සේ පසක් කළා. ඒ වගේම චිත්තං විසුද්ධං ඥානාති. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිත සියලු ක්ලේශ ධර්මයන්ගෙන් මිදුණා. ඒ සිතේ දැනීම තුලින් ඒ සියලු ක්ලේශ ධර්මයන්ගෙන් සිත පිරිසුදු භාවයට පත් වුණා. ඒ වගේම මුත්තං රාගේහි සබ්බසෝ. සියලුම ආසාවන් පිළිබඳව රාගයන් පිළිබඳව උන්වහන්සේගේ හිත මිදුණා. ඒ රාගයන්ගෙන් මිදී සිත පිරිසුදු භාවයට පත් වූ ආකාරය තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම පහීන ජාති මරණෝ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ඉපදීම හා මරණය දුරු වුණා. ඒ වගේම එය ශය කළා. බ්‍රහ්මචර්යස්ස කේවලී. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචර්යාව බොහෝම ඉහළ මට්ටමින් පසක් කළා. මේ විදිහට උන්වහන්සේ සඳහන් කරනවා පාරගූ සබ්බ ධම්මානං සියලු ධර්මයන්ගේ කෙලවරට පත් වුණා. ඒ අවිද්‍යා තෘෂ්ණාවාදී සියලුම ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමෙන් මේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා තමයි මේ දේශනාවෙන් සඳහන් වෙන්නේ. ඉතින් ඒ අනුව මේ ගාථා දේශනාව අහපු මේ බ්‍රාහ්මණතුමා බොහොම සතුටට පත් වෙනවා, ප්‍රසාදයට පත් වෙනවා. ඒ ප්‍රසාදයට පත් වීමෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිළිබඳව බොහොම ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන පැහැදීම ඇති කරගෙන සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මට මනාකොට ධර්මයේ දේශනා කළා. අද පටන් මම වහන්සේගේ ශ්‍රාවකයෙක් කොට සලකන්න කියලා ඒ හැටියට මේ බ්‍රාහ්මණතුමා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා. ඒ වාගේ මේ දේශනාවෙන්ම උතුම් වූ සෝවාන් ඵලයට පත් වෙනවා. ඒකම මේ බ්‍රාහ්මණතුමා පින්වත්නි එතන් පටන් දින 7ක් මහදම් පවත්වලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. භික්ෂු මහා සංඝරත්නයට මහදම් පැවැත්වීමෙන් ඒ ආරාධනා කරලා පින්වත්නි ඒ අවසානයේ මේ බ්‍රාහ්මණතුමා චතුරාර්ය සත්‍ය දේශනාව ශ්‍රවණය කළා උතුම් වූ අනාගාමී ඵලයට පත් වෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් අතර අනාගාමී භාවයට පත් වෙච්ච මේ බ්‍රාහ්මණතුමා
පණ්ඩිතෝ බික්කෝ බ්‍රහ්මාවි බ්‍රාහ්මනෝ පච්චපාදි ධම්මස්සානු ධම්මං නචමං ධම්මාදිකරණං විහෙසේසී ආදී වශයෙන් මේ බ්‍රාහ්මණතුමා පිළිබඳව සඳහන් කරනවා. මේ බ්‍රාහ්මණතුමා මම වෙහෙසෙව්වේ නැහැ මේ අනාගාමී භාවයට පත්වීමේදී. ඒ වාගේම සියලු ඕරම්භාගීය සංයෝජන දුරු කරලා බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබුවා කියලා පසු අවස්ථාවකදී භික්ෂූන් වහන්සේලා උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් ඒ අනුව පින්වත්නි මේ සඳහන් කරන්නට යෙදුන කාරණාවලට අනුව කල්පනා කරලා බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ අප්‍රමාණ වූ ගුණයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන ඒ ධම්මානුධම්ම පටිපදාවේ යෙදීම තුළින් උතුම් නිර්වාණ සම්පත්තිය අප හැම දිනාටම සාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් දෙහි ඕවිට මල්වරුසාව පදිංචිව සිට පරලෝ සැපත් විශ්‍රාමික එස්.ආර්. කරුණාසේන මහතාගේ 17 වන ගුණානුස්මරණය වෙනුවෙන් එතුමාට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා දෙහි ඕවිට මල්වරුසාව පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්ණී ඒ.ජී. පොඩිමැණිකේ මෑණියන්, දියණියන්, බෑනාවරුන්, මුණුබුරු මිනිබිරියන්. වසර 2කට පෙර පරලෝ සැපත් ලුවිස් රාජපක්ෂ පියාණන්ට සහ වසර 44කට පෙර පරලෝ සැපත් එච්.පී. පියසිරි ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින මෑණියෝ ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා කටුබැව වීරකැටිය පදිංචි පුෂ්පා දයාකාන්ති රාජපක්ෂ මහත්මිය. වසර 31කට පෙර පරලෝ සැපත් එල්.ඩී. සදෝරිස් සිඤ්ඤෝ පියාණන්ටත් වසර 14කට පෙර පරලෝ සැපත් ආර්.එම්. පොඩිමැණිකේ මෑණියන්ටත් වසර 26කට පෙර පරලෝ සැපත් කේ.ඒ.ඒ. එව්ජියස් අප්පුහාමි මාමාටත් වසර 36කට පෙර පරලෝ සැපත් ඊ.කේ. නෝනහාමි නැන්දනියටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා අලව්ව නවතල්වත්ත තුඹුල්ල පදිංචි එල්.ඩී. ධර්මදාස මහතා. අම්පාර හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කරුණාරත්න රම්මුතුපුර මහතාගේ දෙසැම්බර් මාස 10 දිනට යෙදී ඇති 75 වන ජන්මදිනය සහ පරලෝ සැපත් වී වසර 9ක් ගත වීම නිමිත්තෙන් සියලු දෙනාට ධර්ම අවබෝධය ලබා ගැනීමෙන් ඔහුට මනුෂ්‍ය ආත්මයක් ලබා නිර්වාණ අවබෝධය ලබා ගැනීමට මෙම පුණ්‍ය කර්මයේ හේතු වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් රම්මුතුපුර වීරකෝන් දෙමව්පියන් ඇතුළු පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් පියසිරි කරුවාරච්චි මහතාටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් පුතණුවන්, දියණිය, බෑනා, ලේලිය, මිනිබිරියන් සහ මුණුබුරාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරනවා අම්පාර ගුරුපුර පදිංචි බිරිඳ සමන් ලීලා වීරකෝන් මහත්මිය. කොරෝනා උවදුරෙන් සැප්තැම්බර් මාස 1 වන දින පරලෝ සැපත් ෆීලික්ස් කාර්යමසම් මහතාටත් සැප්තැම්බර් මාස 11 වන දින පරලෝ සැපත් රෝහිණී කුසුමා අලහකෝන් මහත්මියටත් මෙවන් අකල් මරණයන් මින්මතු සිදු නොවේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා බත්තරමුල්ල කන්දවත්ත පාර පදිංචි එස්.ඒ. කාර්යවසම් මහත්මිය ඇතුළු දූ දරුවන් සමග ඥාති මිත්‍රාදීන්. විශ්‍රාමික පාඨශාලාචාර්ණී පී.ඩී. මාලනී පී. පෙරේරා මහත්මියගේ 78 වන ජන්මදිනය නිමිත්තෙන් එතුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් වසර 26කට පෙර පරලෝ සැපත් එම්. වික්ටර් පෙරේරා ස්වාමි පුරුෂයාට වසර 3කට පෙර පරලෝ සැපත් වේනුලි ගුණතිලක මිනිබිරියට දෙපාර්ශ්වයේ පරලෝ සැපත් දෙමව්පියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකයන්න් වහන්සේට සෙත් පැතීම සඳහාත් දැනට කොරෝනා රෝගයෙන් දුක් විඳින ලංකාවාසී ලෝකවාසී සියලුම රෝගීන්ට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා වාද්දුව මාවල දකුණ පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්ණී පී.ඩී. මාලනී පී. පෙරේරා මහත්මිය දැනට ඩුබායි රටේ රැකියාවෙන් නියුතු එම්. තුෂාන් චන්දිම පෙරේරා පුතණුවන් සහ දිලේකා පෙරේරා, විනෝකා පෙරේරා යන දියණියන් සමග ලේලිය සහ බෑනාවරු.
කොස්ගම විසූ පී.එම්. විමලසිරි හාමිනේ මුදලිගේ ආදරණීය භාර්යාව මෑණියන් පරලෝ සැපත් වී වසරක් සපිරීම නිමිති කොටගෙන එතුමියටත් කොස්ගම විසූ ටී.ඒ. ජයසේන ආදරණීය පියාණන්ට සීයාට රදාවාන විසූ ටී.ඒ. බෙම්පි අප්පුහාමී සීයාට W.A. එංගනෝනා මිත්තනියට වර්ග පරම්පරාවේ පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට කොස්ගම විසූ S.K. ගුස්තන් අප්පුහාමී සීයාට R.A.D. සීටි නෝනා මිත්තනියට වර්ග පරම්පරාවේ සියලුම ඥාතීන්ට මානාකඩ විසූ පී.එම්. දියෝනිස් අප්පුහාමි බණ්ඩාර මහත්මා සීයාට E.A. ඇලිස් නෝනා එදිරිසිංහ මිත්තනියට මීන්නානේ විසූ K.V.D. සෙනරත් විමලනාත පියාණන් ඇතුළු වර්ග පරම්පරාවේ සියලුම ඥාතීන්ට සංසාරික වශයෙන් පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා කොස්ගම තාවල්ගොඩ පදිංචි ටී.ඒ. උපාලි සරච්චන්ද්‍ර මහතා සහ S.K. කරුණාවතී මහත්මිය. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ දරමින් ඒ වගේම ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඒකම ඒ පරිස්කාර ආදී වශයෙන් පූජා කිරීම ආදී වශයෙන් ඔබ හැමදෙනාම අනන්ත අප්‍රමාණ වූ පිනක් අත්පත් කරගත්තා. මේ සියලු ආකාරයෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය ඒ සඳහන් කරන්නට යෙදුන පරලෝ සැපත් සියලුම ඥාතීන්ට අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් මේ පරලෝකීය ඥාතීන් යම්කිසි සංසාරගත දෝෂයකින් දුක් ඇති ස්ථානවල උප්පත්තිය ලබා ඇතනම් එයින් අත මිදේවා. සැපවත් ස්ථානවල උප්පත්තිය ලබා ඇතනම් ඒ සැප සම්පත් තව තවත් වඩා වර්ධනය කර ගනිත්වා. කෙලවර ජාත්‍ය ආදී දුකින් නිදහස් ලබන අමා මහ නිවන් සම්පත් සාත් කර ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර සුජීවත් වාසය කරන පින්වත් සෑම දෙනාටමත් ඒ වගේම අපේ ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලය අධ්‍යක්ෂකතුමන් සභාපතිතුමන් ප්‍රධාන කොට ඇති ආගමික අංශයේ සියලු දෙනාටමත් ලෝවැසි ලක්වැසි සෑම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය චිරජීවනයේ පිණිසම පවතිවා. මෙලොව සැනසීම වේවා පරලොව සැනසීම වේවා කෙලවර උතුම් නිර්වාණ සම්පන්නිය සාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසෙන් සෑම දිනාටම නිවන් සම්පත් සාත් වේවා. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සහ ආයතනාධිපති සීතාවක ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද කනම්පැල්ලේ සුමනනන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න. කතා කරන්න ආගමික අංශයට අපගේ දුරකථන අංකය 0112 697 140 0112 697 140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 011307 10 82 011307 10 82. ඔබට තෙරුවන් සරණයි.